අයිබෝවන් දරුවනි ඔයාලා සියලුම දෙනාට රසායන විද්‍යාව දෙවැනි ඒකකය ව්‍යුහය හා බන්ධන කියන මාතෘකාව යටතේ අපි ප්‍රධාන වශයෙන් බන්ධන වර්ග දෙවර්ගයක් ගැන කතා කළා. ඒ බන්ධන එකක් තමයි ප්‍රාථමික බන්ධන, අණු තුල පවතින බන්ධන, ඒ වගේම දෙවෙනි කොටස තමයි ද්විතීයික බන්ධන, අණු අතර පවතින බන්ධන. මෙහි පළවෙනි වීඩියෝවෙන් අපි කතා කරේ ප්‍රාථමික බන්ධන හැඳින්වීමක් පිළිබඳවයි. මේ ප්‍රාථමික බන්ධන ප්‍රධාන වශයෙන් බන්ධන වර්ග 4ක් තියෙනවා. අයනික බන්ධන, ලෝහක බන්ධන, සහසනුජ බන්ධන හා දායක බන්ධන පිළිබඳව. එතකොට මේ පළවෙනි වීඩියෝෙන් අපි ඒවල හැඳින්වීමක් කතා කරා. මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ඒවා අපි කොහොමද සංකේතවත් කෙරෙන්නේ කියලා. මේකෙදී ප්‍රධාන වශයෙන් අයනික බන්ධන ගත්තාම අයනික බන්ධන සංකේතවත් කිරීම ගැන අපි කතා කරලා තියෙන්නේ. මොකද අයනික බන්ධනයක් අපි විශේෂ සංකේත ක්‍රමයක් නැහැ. අයනික බන්ධන සාමාන්‍යයෙන් බන්ධනයට සහභාගී වෙන පරමාණු දෙක ලං කරලා පෙන්වීමක් විතරයි කරන්නේ. ඉරක්වත් තිතක්වත් අපි දාන්නේ නැහැ මේ දෙක අතරට. මොකද ඒක විද්‍යුත් ආකර්ෂණ බලයක් නිසා. ඉන්පසු අපි කතා කළා ලෝහක බන්ධන පිළිබඳව. ලෝහක බන්ධන කියන්නේ තනි ලෝහ පරමාණු වලින් සමන්විතයි. එතකොට ලෝහ පරමාණුවක සංකේතය තමයි අපි ලෝහක බන්ධනයක් විශේෂයෙන් සංකේතවත් කරන්නේ නැහැ. ඉන්පසු අපි කතා කරන්නේ මේ වීඩියෝවේදී සහසනුජ බන්ධන හා දායක බන්ධන කොහොමද අපි පෙන්වන්නේ කියලා, ඇඳලා පෙන්වන්නේ කියලා තමයි අපි මේ පාඩමේදී නැත්නම් මේ වීඩියෝවේදී අපි කතා කරන්නේ. ඒක අපි විශේෂයෙන් විවිධ ලුවිස් තිත් සටහන් හා ලුවිස් තිත් ව්‍යුහය යටතේ අපි මේවා කතා කරනවා. මොකද අපි විශේෂයෙන් ඒවා සංකේතවත් කෙරෙනවා අපි විශේෂ නීති රීති වලට යටත්ව. ඉන්පසු අපි බලමු මේ ලුවිස් තිත් සටහන් නැත්නම් ලුවිස් තිත් ව්‍යුහයක් කියන්නේ මොකක්ද කියලා. ලුවිස් තිත් සටහනක් කියන්නේ ඇත්තටම රසායනික සූත්‍රයක්. අපි ගත්තොත් මේ ක්ලෝරීන් කියන මේ රසායනික සූත්‍රය තියෙනවානේ. මේ රසායනික සූත්‍රයට අනුරූප වූ පරමාණු කොහොමද මේ සකස් වෙලා තියෙන්නේ? දැන් මෙතන තියෙනවානේ ක්ලෝරීන් කියද්දි Cl2 ක්ලෝරීන් අණු දෙකක්, ක්ලෝරීන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ක්ලෝරීන් පරමාණු දෙක කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා තමයි මේ ව්‍යුහ සැකස්ම වලින් අපි පෙන්වන්නේ. එතකොට ඒක යටතේ ලුවිස් තිත් සටහන කියලා පෙන්නනවා. ලුවිස් තිත් සටහනේදී අපි හැම වෙලාවෙම පරමාණුයේ සැකිල්ල බන්ධන ස්වභාවය, ඒ කියන්නේ ඒකේ තියෙන තනි බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන, ඒ වගේම තමයි මේ පරමාණු වල සංයුත කවච ඉලෙක්ට්‍රෝන. මේ තියෙන සංයුත කවච ඉලෙක්ට්‍රෝන මේ ක්ලෝරීන්ගේ, මේ තියෙන මේ ක්ලෝරීන්ගේ සංයුත කවච ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන විදහා දැක්වීමක් සිද්ධ කරනවා. එතකොට එතනදී හැම වෙලාවෙම අපි තිත් තමයි යොදාගන්නේ සංයුත කවච සියලුම ඉලෙක්ට්‍රෝන පෙන්වීමට. ඉන්පසු ලුවිස් තිත් ව්‍යුහ යොදා ගන්නවා අපි තවත් ක්‍රමයක්. මේකෙදි කරන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන. මෙතනදී ගත්තේ තිත් දෙකක් විදිහට තමයි අපි බන්ධන ඉලෙක්ට්‍රෝනයක් පෙන්වන්නේ. මෙතනදී අපි ලුවිස් තිත් ව්‍යුහයේදී හැම වෙලාවෙම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් එක ඉරකින් පෙන්වීමක් සිදු කරනවා. ඒක තමයි අපේ ලුවිස් තිත් සටහන හා ලුවිස් තිත් ව්‍යුහයන් දෙකේ වෙනසක් වෙන්නේ. ඉන්පසු අපි බලමු ලුවිස් ව්‍යුහය ඇඳීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද කියලා. ඒ කියන්නේ මේ කියන ක්‍රමයට අනුව ඔයාලා ලුවිස් ව්‍යුහය ඇඳොත් ඔයාලට වරදින්නේ නැහැ. ඇත්තටම මේකට වඩා වෙනස් කිසිම ක්‍රමයක් නැහැ ලුවිස් ව්‍යුහය අඳින්න. මේ විදිහටම තමයි අඳින්න ඕන. එතකොට මේකෙදි පළවෙනියෙන්ම අපි මධ්‍ය පරමාණු හා පර්යන්ත පරමාණු හඳුනා ගැනීම සිද්ධ කරන්න ඕන. ඒ කියන්නේ මේ මධ්‍ය පරමාණු වෙන්න ඕන හැම වෙලාවෙම අණුවේ තියෙන ප්‍රධාන සංයුතතාවයේ වැඩි. ඒ කියන්නේ බන්ධන කීපයක් හදන්න පුළුවන් පරමාණුව තමයි අපිට මධ්‍ය පරමාණු විදිහට ගන්න ඕන. උදාහරණයක් විදිහට අපි ජලාණුව ගත්තොත් ජලාණුවේ H2O, ඒ කියන්නේ ඔක්සිජන් හා හයිඩ්‍රජන් තමයි පවතින්නේ. ඔක්සිජන් හා හයිඩ්‍රජන් අතරින් හයිඩ්‍රජන්ට පුළුවන් වෙන්නේ සංයුතතාවය එකයි. යාට පුළුවන් එක තව බන්ධනයක් හදන්න විතරයි. හැබැයි ඔක්සිජන්ගේ සංයුතතාවය වැඩි. ඒ හින්දා අපි මේකෙදි මධ්‍ය පරමාණු විදිහට ඔක්සිජන් තමයි යොදාගන්නේ. ඒ වගේම අණුවේ තියෙනවා නම් ප්‍රධාන, ඒ කියන්නේ සංයුතතාවයේ වැඩි පරමාණු එකකට වඩා තියෙනවා නම් ඒවා අතරින් විද්‍යුත් ඍණතාවය අඩු, ඒ කියන්නේ වඩාත්ම විද්‍යුත් දාන පරමාණු තමයි මධ්‍ය පරමාණු විදිහට අපි යොදා ගන්න ඕන. උදාහරණයක් විදිහට අපි
PCl5 වගේ ගත්තොත් PCl5 වල phosphorus හා chlorine ඉන්නවා. ඒතර ඒකෙදි ප්‍රධාන ඒ කියන්නේ මධ්‍ය පරමාණු විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ වඩාත්ම විද්‍යුත් ධන phosphorus අණුව. ඒ වගේම තවත් උදාහරණයක් විදිහට ගත්තොත් අපි SO2 වගේ සල්ෆර් සහ ඔක්සිජන් තියෙන්නේ. එතකොට මේකෙදි සල්ෆර් හා ඔක්සිජන් දෙන්නටම පුළුවන් වෙනවා සංයුතාවය එකකට වඩා වැඩි බන්ධන ගානක් හදන්න. ඒ වුණාට මෙතන සල්ෆර් හා ඔක්සිජන් අතරින් ඔක්සිජන් කියන්නේ වඩාත් විද්‍යුත් ඍණ පරමාණුවක්. සල්ෆර් කියන්නේ වඩා විද්‍යුත් ධන පරමාණුවක්. එතකොට අපි වඩා විද්‍යුත් ධන සල්ෆර් තමයි මධ්‍ය පරමාණු විදියට ගන්න. එතකොට H2O අණුව ගත්තාම ඒකේ අපි ඔක්සිජන් ගන්නවා මධ්‍ය පරමාණු විදියට සංයුතාවය වැඩි. ඒ වගේම PCl5 වලදී අපි ගන්නවා සංයුතාවය වැඩි. ඒ වගේම වඩා විද්‍යුත් ධන phosphorus. SO2 වලදීත් අපි ගන්නේ ඒකෙදි අපිට සංයුතාවය වැඩි හින්දා දෙන්නගෙම අපි බලන්න ඕන වඩා විද්‍යුත් ධන කියන සාධකය. වඩා විද්‍යුත් ධන වෙන්නේ සල්ෆර්. එතකොට මේ සල්ෆර් තමයි අපි මධ්‍ය පරමාණු විදියට ලබා ගන්න. ඊට පස්සේ අපි බලන්න ඕන මධ්‍ය පරමාණු හා පර්යන්ත පරමාණු අතර බන්ධන නිරූපණය කරන්න ඕන තිත් යුගලක්. අපිට තිත් යුගලක් යොදා ගන්න පුළුවන් ලුවිස් තිත් සටහනේදී ඒ වගේම කෙටි ඉරක් භාවිතා කරන්න පුළුවන් බන්ධන නිරූපණය සඳහා අපිට ලුවිස් තිත් ඉරි සටහනේදී මතක තියාගන්න ඊළඟට අපි කරන්නේ මේ විදිහට බන්ධන නිරූපණය කරලා සැකිලි ව්‍යුහය හදනවා. ඒතර සැකිලි ව්‍යුහය හදද්දී ඔයාලා අනිවාර්යයෙන්ම තනි බන්ධන තමයි නිරූපණය කරන්නේ. මතක තියාගන්න ලුවිස් තිත් සටහනේදී අපි තිත් යොදා ගන්නවා යුගලයක්. ලුවිස් තිත් ඉරි සටහනේදී අපි ඉරක් භාවිතා කරනවා ලුවිස් බන්ධනයක් විදිහට. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ජල අණුව ගත්තොත් ඔක්සිජන් හයිඩ්‍රජන් මේ විදිහටනේ අපි ඉන්නේ. අපි කියවනේ මුලදී මධ්‍ය පරමාණු ඔක්සිජන් කියලා. එතකොට අපිට ලුවිස් තිත් සටහනේදී මේ විදිහට තිත් යුගලක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ලුවිස් තිත් ඉරි සටහනේදී මේ බන්ධන යුග නිරූපණයට අපිට ඉරක් භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි අපි ඊළඟට කරන්න ඕන. ඉන්පසු රසායනික සූත්‍රයේ පවතින සියලු සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගණනය කළ යුතුයි. මේ කියන්නේ අපි කාණ්ඩ අංකයත් එක්ක තමයි අපි මේ ගණනය කිරීම සිදු කරන්න ලේසි වෙන්නේ. ඒ කියන්නේ සංයුතා ඉලෙක්ට්‍රෝන කාණ්ඩ අංකයට ඍජු සම්බන්ධතාවයක් පවත්වනවා. කියන්නේ කාණ්ඩ අංකය 1යි නම් සංයුතාවය 1 වෙනවා. කාණ්ඩ අංකය 2යි නම් සංයුතාවය 2 වෙනවා. ඉන්පසු අපි විශේෂයෙන් කතා කරන්නේ 1 හා 2 ආවර්තවලදී කාණ්ඩ අංකය 13 නම් 3 වෙනවා. 14 නම් 4 වෙනවා. මේ විදිහට තමයි සංයුතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපිට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි බහුපරමාණුක අයනයකදී අයනය ආරෝපණය අනුව ඍණ ආරෝපිත නම් ඉලෙක්ට්‍රෝන එකතු කිරීම හෝ ධන ආරෝපිත නම් ඉලෙක්ට්‍රෝන අඩු කිරීම සිදු කරන්න ඕන. අපි උදාහරණයක් බලමු. ජල අණුව ගත්තහම H2O හයිඩ්‍රජන් තියෙනවා 2ක් ඔක්සිජන් 1ක් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් ළගෙන් ලැබෙනවා එක හයිඩ්‍රජන් කෙනෙක්ගෙන් 1 ඉලෙක්ට්‍රෝනයක්. ඒ කියන්නේ සංයුතාවය 1යි. ඒ වගේ හයිඩ්‍රජන් දෙන්නෙක්. ඒ වගේම ඔක්සිජන් කියද්දී ඔක්සිජන්ගේ සංයුතාවය 6යි. ඒ වගේ එක්කෙනෙක්. එතකොට මුළු සංයුතා ඉලෙක්ට්‍රෝන ගාන බැලුවොත් හයිඩ්‍රජන්ගෙන් ලැබෙනවා 2ක්, ඔක්සිජන්ගෙන් ලැබෙනවා 6ක්. එතකොට මුළු සංයුතා ඉලෙක්ට්‍රෝන ගණන 8ක් විදිහට අපිට ගන්න පුළුවන් H2O වල. ඊළඟට අපි ගත්තොත් OH- ගත්තාම ඔක්සිජන්ගෙන් ලැබෙනවා 6ක්, හයිඩ්‍රජන්ගෙන් ලැබෙනවා 1ක්. ඊළඟට ඍණ ආරෝපිත නම් මම කිව්වා එකතු කළ යුතුයි කියලා. ඍණ ආරෝපණය නිසා ලැබෙනවා තවත් එකක්. ඒ අනුව මුළු ඉලෙක්ට්‍රෝන ගණන වෙන්නේ 8යි. ඒ විදිහට අපිට සංයුතා ඉලෙක්ට්‍රෝන ගණන ගණනය කළ හැකියි. ඉන්පසු සංයුතා ඉලෙක්ට්‍රෝන ගණන සෙවීමෙන් පස්සේ
ඒ සංයුතා මුළු ඉලෙක්ට්‍රෝන ගණන දෙකෙන් බෙදීමෙන් අපි ඉලෙක්ට්‍රෝන යුගල් ගණන සෙවීම කළ යුතුයි. දැන් උදාහරණයක් විදිහට ජලාණුව ගත්තාම ජලාණුවේ තියෙනවා ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ 8ක්. ඒ 8 අපි දෙකෙන් බෙදලා ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් එනවා 4ක්. ඊට පස්සේ අපි කරන්න ඕන අපි අර මුලදී ඇඳ සැකිලි ව්‍යුහයේ තියෙන බන්ධන යුගල් ඉවත් කරන්න ඕන. එතකොට H2O වල බන්ධන යුගල් දෙකක් තියෙනවා. ඒ යුගල් දෙක ඉතුරු වුණාම අයින් කරපුවාම මේ 4න් ඉතිරි වෙන්නේ බන්ධන යුගල් දෙකයි. ඒ බන්ධන යුගල් දෙක අපි පළමුවෙන්ම ආන්තික පරමාණු එහෙම නැත්නම් විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණු වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කළ යුතුයි. දැන් මෙතනදී නම් හයිඩ්‍රජන් කියන්නේ සංයුතාවයේ අඩු නිසා අපි එතනට ගත්තේ. ඒතකොට මෙතනදී හයිඩ්‍රජන්ගේ ඒ වගේම තමයි සංයුතාවයේ දෙකයි තියෙන්නේ. අපිට හයිඩ්‍රජන්ට තවදුරටත් ඉලෙක්ට්‍රෝන යොදන්න බෑ. ඒ හින්දා අපි ඒ ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගල් දෙක ඔක්සිජන් මත යොදනවා. ඒ වගේම තමයි මේ ඔක්සිජන් මත යොදාදී මතක තියාගන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල් හැම වෙලාවෙම තිත් යුගලකින් තමයි පෙන්වන්නේ. මේ විදිහට අපි තිත් යුගලකින් පෙන්වනවා. ඒ වගේම තමයි යම්කිසි සංයෝගයක ආන්තික පරමාණු විදිහට වෙනස් වූ පරමාණු පවතිනවා නම් ඒ ආන්තික පරමාණු වලුත් අපි පළවෙනියෙන්ම ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රදානය කළ යුත්තේ වඩා විද්‍යුත් ඍණ පරමාණුවටයි. උදාහරණයක් විදිහට බලන්න අපි NO2F ගත්තොත් ඔක්සිජන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරීන් මේ විදිහට තියෙනවානේ. එතකොට මේකෙදී ඔක්සිජන් හා ෆ්ලෝරීන් කියන පරමාණු දෙකම ආන්තික පරමාණු වෙනවා. මේකෙනුත් විද්‍යුත් ඍණතාවය වැඩි ෆ්ලෝරීන්ට අපි පළවෙනියෙන්ම ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රදානය කරනවා. මෙන්න මේ විදිහට එයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරනවා. ඊළඟට තමයි ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්නේ. ඒ විදිහට අවසානයේදී තමයි නයිට්‍රජන්ට ඉතිරි වුණොත් ඉලෙක්ට්‍රෝන එයාලගේ ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා නයිට්‍රජන් මතට. හැබැයි ඉලෙක්ට්‍රෝන ඉතිරි වුණොත් පමණයි. ඉන්පසුව විධිමත් ආරෝපණය සොයා යම් අවම වන පරිදි එකසර යුගලයන් බන්ධන යුගලයන් බවට පත් කරන්න ඕන. මේකෙදී අපි පළවෙනිම බලමු විධිමත් ආරෝපණය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම විධිමත් ආරෝපණය කියන්නේ කෙටියෙන්ම කියනවා නම් ඒ පරමාණුවේ තියෙන සංයුතා ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙනවනේ. ඒ ගණන හා එයා දැනට බන්ධනය හා හෝ එකසර යුගල් මගින් හෝ එයා වටේ පවත්වගෙන තියෙන ඉලෙක්ට්‍රෝන ගණන අතර වෙනස. ඒ කියන්නේ පරමාණුවේ සංයුතා ඉලෙක්ට්‍රෝන ගණන අඩු කරනවා බන්ධන ගණනය හා එකසර යුගල් වල ඉලෙක්ට්‍රෝන වල එකතුවෙන්. මෙතනදී බන්ධන ගණන කියන්නේ දැන් සාමාන්‍යයෙන් එක බන්ධනයකට ඒ පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයකුයි වෙනත් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයකුයි සම්බන්ධයක් වෙනවා. මේකෙදී අපි එක පරමාණුවකින් ඒ කියන්නේ අපිට ඕන කරන විධිමත් ආරෝපණය හොයන්න ඕන කරන පරමාණුවෙන් ලබා දුන්නු ඉලෙක්ට්‍රෝනය පමණයි මේ බන්ධන යුගලෙන් ගන්න. ඒ කියන්නේ ඇත්තටම බන්ධන ගණන කියලා කියන්නත් පුළුවන්. නැත්නම් බන්ධන යුගලෙන් භාගයක් කියන්නත් පුළුවන් මේ අගය. එතකොට මේ විදිහට අපිට සියලුම පරමාණු වල විධිමත් ආරෝපණය සොයන්න පුළුවන්. ඒ වගේම තමයි ලුයිස් සූත්‍රයක තියෙන යම් පරමාණුවක කියන්නේ කාණ්ඩාංකයට සමානව බන්ධන ගණනක් පවතිනවා නම් ඒකේ විධිමත් ආරෝපණය ශූන්‍යයිලු. ඒ කියන්නේ එයාගේ සංයුතා කවචයේ තියෙන කියන්නේ කාණ්ඩාංකයට සමාන බන්ධන ගණනක් සහ එකසර යුගල් ගණනක් එයාගේ වටේ තියෙනවා නම් එයාගේ විධිමත් ආරෝපණය නැහැ. ඒ කියන්නේ සංයුතා ඉලෙක්ට්‍රෝන ගණනයි මේ දෙකේ එකතුවයි සමාන වෙනවා. එතකොට බිඳුවයි. මේ විදිහට අපිට ගන්න පුළුවන් විධිමත් ආරෝපණය. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් විධිමත් ආරෝපණ සියල්ලගේම එකතුව යම් කිසි අණුවක ඒ කියන්නේ ආරෝපණය වල එකතුවට සමාන වෙනවා. කියන්නේ අනාරෝපිත අණුවක් නම් ඒක බිඳුවක් වෙන්න ඕන. ඒ වගේම තමයි බහු පරමාණු කායනයක විධිමත් ආරෝපණ එකතුව අයනීය ආරෝපණයට සමාන විය යුතුයි. අපි උදාහරණයකින් බලමු සංයෝගයක කොහොමද මේ ලුයිස් ව්‍යුහය ගොඩනගන්නේ කියලා. උදාහරණයක් විදිහට අපි ගමුකෝ ClO2 කියන සංයෝගය ගත්තොත්.
එතකොට මෙතනදී පළවෙනිම අපි කරන්න ඕන මේ ClO2 කියන සංයෝගය අපි සැකිලි ව්‍යුහයේ ඇඳ ගන්න ඕන. ඒ කියන්නේ මේකෙදි ඉස්සෙල්ලාම බලන්න ඔක්සිජන් හා ක්ලෝරින් ඉන්නවා. මේ දෙන්නගෙන් අපි විද්‍යුත් ඍණතාවය අඩු එක්කෙනා විදියට අපිට ගන්න වෙන්නේ ක්ලෝරින්. ඒ හින්දා ඔක්සිජන් දෙන්නව අපි ආන්තික පරමාණු විදියට දෙපැත්තට දාලා මැදට ක්ලෝරින්ව දාලා අපි සැකිලි ව්‍යුහයේ ඇඳ ගන්න ඕන මේ විදියට. ඊට පස්සේ කරන්න ඕන මුළු ඉලෙක්ට්‍රෝන ගාන හොයන්න ඕන. එතකොට අපි මේකේ තියෙන එක් එක් පරමාණුවේහි සංයුතික කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන ගානව එකතු කරන්න ඕන. එතකොට මේකේ ඉන්න ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා. එක ඔක්සිජන් කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන අපිට 6ක් හම්බ වෙනවා. ඉලෙක්ට්‍රෝන 6යි. හැබැයි ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා. අපි දෙකෙන් වැඩි කරන්න ඕන. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් ක්ලෝරින් එක්කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඒ වගේ ක්ලෝරින්ලා එක්කිනයි ඉන්නේ. එතකොට ඔක්සිජන්ගෙන් අපිට ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් 12ක් ලැබෙනවා. ක්ලෝරින්ගෙන් අපිට ඉලෙක්ට්‍රෝන 7ක් හම්බ වෙනවා. මේ විදිහට මුළු ඉලෙක්ට්‍රෝන ගණන 19ක් වෙනවා. ඊළඟට මේ ඉලෙක්ට්‍රෝන 19 අපි යුගල් ගාන කීයද කියලා බැලුවාම මේක අපි දෙකෙන් බෙදනවා. මේ විදිහට දෙකෙන් බෙදුවම අපිට එනවා 9 මාරක්. ඒ කියන්නේ යුගල් 9කුයි තව ඉලෙක්ට්‍රෝන 1කුයි. ඊට පස්සේ බන්ධන දෙකක් තියෙනවා. බන්ධන දෙක අයින් කරපුවාම ඉතිරි වෙනවා යුගල් 7මාරක්. ඉතිරි යුගල් වෙනවා 7මාරක්. මේ 7මාර ඒ කියන්නේ සම්පූර්ණ යුගල් 7කුයි තව ඉලෙක්ට්‍රෝනයයි අපි දැන් මේ OClO කියන පරමාණු වටේට අපි යොදන්න ඕන. මේකෙදි පළවෙනියෙන්ම අපි යොදන්නේ ආන්තික පරමාණු වලට වඩා විද්‍යුත් ඍණ. මෙන්න මේ විදිහට යොදන්න ඕන. ඔක්සිජන් ඉන්නවා, ක්ලෝරින්, ඔක්සිජන්. එතකොට අපි මුලදීම යුගල් ඔක්සිජන්ලට යොදමු 1යි 2යි 3යි 4යි 5යි 6යි. තව අපිට ඉතුරු වෙනවා යුගල් 1මාරක්. ඒ යුගල් 1මාර අපි ක්ලෝරින්ට යොදන්න ඕන. යුගලයි තව ඉලෙක්ට්‍රෝන එකක් ඉතුරු. මේ විදිහට යොදන්න ඕන. ඊට පස්සේ අපි විධිමත් ආරෝපණය සොයන්න ඕන. ඒක සොයද්දි මේ ඔක්සිජන් ගත්තොත් මේ ඔක්සිජන්ගේ තිබිය යුතු වෙන්නේ ඔක්සිජන්ගේ සාමාන්‍ය සංයුතික කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියාගන්න පුළුවන්. මෙයා තියාගෙන ඉන්නවා 2 4 6යි 1යි 7ක්. ඒ කියන්නේ මෙයාට ඍණ ආරෝපණයක් ලැබිලා. ඊළඟට මේ ඔක්සිජනුත් එහෙමයි ඉලෙක්ට්‍රෝන 6යි තියාගන්න පුළුවන්. තියාගෙන ඉන්නවා 7ක්. ඒ හින්දා මෙයාට ඍණ එකක ආරෝපණයක් ලැබෙනවා. ඊළඟට මේ ක්ලෝරින් ගත්තාම ක්ලෝරින්ට ඉලෙක්ට්‍රෝන 7ක් තියාගන්න පුළුවන්. මෙයාගේ වටේ තියෙන්නේ මෙතන 1යි 2යි 3යි බන්ධන දෙකෙන් එක ගානේ 2යි 5යි. එතකොට මෙයාගේ තියාගන්න ඕන ගාන 7යි තියෙන්නේ 5යි. ඒ කියන්නේ ධන දෙකක ආරෝපණයක් තියෙනවා ක්ලෝරින් ඇතුලේ. ඊට පස්සේ අපි මේ ආරෝපණය ඉවත් කරන්න ඕන. මේ ආරෝපණය ඉවත් කරනවා කියන්නේ ඍණ හා ධන එකතු වෙලා. ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ ඍණාගයක් කියන්නේ යාගේ ඉලෙක්ට්‍රෝන වැඩිනේ. යා මේ ක්ලෝරින්ට ඉලෙක්ට්‍රෝන දීලා එතන බන්ධන සෑදීම කරනවා. මේකදී මතක තියාගන්න ඕන මේ මධ්‍ය පරමාණුවට බන්ධන හදාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍ය මධ්‍ය පරමාණුව 1 හා 2 ආවර්තේ නම් එයාට උපරිම ඉලෙක්ට්‍රෝන 8යි තියාගන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන මේ විදිහට බන්ධන හදද්දී. මොකද අපිට 1 හා 2 ආවර්තේ නම් මේ බන්ධන අපිට මධ්‍ය පරමාණු වටේ ඉලෙක්ට්‍රෝන 8ට වඩා පිහිටන්න බන්ධන හදන්න බෑ. එතනින් බන්ධන හැදීම නවත්තන්න ඕන. එතකොට තියෙන ආරෝපණය ඒ විදිහටම තියන්න ඕන. හැබැයි මධ්‍ය පරමාණු 3 වෙනි ආවර්තය හා ඊට වඩා වැඩි නම් අපිට පුළුවන් අවශ්‍ය පරිදි බන්ධන හදාගෙන සම්පූර්ණ ආරෝපණය අවම කරගන්න. මොකද ලුයිස් ව්‍යුහයක ස්ථායි ව්‍යුහය වෙන්නේ ආරෝපණය අවම වෙන ව්‍යුහය. එතකොට මෙතනදී
ආන්තික පරමාණු දෙකක් තියෙනවා. මේ ආන්තික පරමාණු දෙක වෙනස් නම් අපි බන්ධන හදද්දි ප්‍රමුඛතාවය දෙන්න ඕන. ඉස්සෙල්ලාම බන්ධන හදන්න ඕන වඩා විද්‍යුත් ධන මූලද්‍රව්‍යයට තමයි බන්ධන හදීමේ ප්‍රමුඛතාවය දෙන්න ඕන. එතකොට අවසාන ඉතුරු වුණොත් එහෙම ඍණාරෝපණයක් ඉතුරු වෙන්නේ වඩා විද්‍යුත් ඍණ පරමාණු නිසා. දැන් මේක නම් දෙකම එකයි එක සමාන නිසා අපිට කැමති විදිහට බන්ධන හදන්න පුළුවන්. ඊට පස්සේ බලන්න අපිට පුළුවන් මේ බන්ධනයයි මෙතනට සම්බන්ධ කරන්න. ඒ කියන්නේ මෙයාගේ මේ ඍණ එකක ආරෝපණයයි මෙයාගේ ධන එකක ආරෝපණයයි එකතු වෙලා මෙතන එක බන්ධනයක් හදාගන්න පුළුවන්. එතකොට මෙයාගේ මේ ඍණ එකේ ආරෝපණය අයින් වෙනවා. ඒ වගේම මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙකත් අයින් වෙනවා. ඒ වගේම මෙතන යාගේ ආරෝපණය ධන එක වෙනවා. ඊට පස්සේ නැවත එයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ ඉලෙක්ට්‍රෝන මෙතන බන්ධනයක් හදන්න. ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන මෙතනට යොදා ගන්න පුළුවන්. මෙහෙම යොදාගෙන මෙතනින් බන්ධනයක් හදන්න පුළුවන්. එතකොටත් මෙයාගේ මේ ඍණ ආරෝපණය අයින් වෙනවා. මෙයාගේ මේ ධන එකක ආරෝපණයත් අයින් වෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙකත් අයින් වෙනවා. එහෙමනම් අවසාන වශයෙන් ClO2 වල ලුයිස් ව්‍යුහය වෙන්නේ ඔක්සිජන් පරම ඉලෙක්ට්‍රෝන දෙකයි බන්ධන ද්විත්ව බන්ධනයක් Cl එක ඉලෙක්ට්‍රෝනයයි ඉලෙක්ට්‍රෝන දෙකක් ඉතුරු වෙනවා. මෙතන ද්විත්ව බන්ධනයක් ඇතුළු මේ ඔක්සිජන් මත. එතකොට මේ විදිහට තමයි ClO2 වල ලුයිස් ව්‍යුහය අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඉන්පසු අපි බලමු සංප්‍රයුක්ත ව්‍යුහ සම්බන්ධයෙන්. කියන්නේ මේකදී පළවෙනියෙන්ම බලමු අපි මේ සංප්‍රයුක්ත ව්‍යුහ සෑදීමට හේතු වෙන මේ සංප්‍රයුක්තතාව කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම සංප්‍රයුක්තතාව කියන්නේ එකම අණුවක් එහෙම නැත්නම් අයන කාණ්ඩයක් සඳහා පරමාණු සැකිල්ල හා පරමාණු පිහිටීම් සමාන වුණාට ඉලෙක්ට්‍රෝන සැකැස්ම විතරක් වෙනස් වෙච්ච ලුයිස් ව්‍යුහ දෙකක් එහෙම නැත්නම් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් පැවතීමට අපි කියන සංප්‍රයුක්තතාව කියලා. එතකොට බහුබන්ධන පවතින විට පරමාණු සැකැස්ම එහෙම නැත්නම් අණුවේ සැකිල්ල වෙනස් කරන්නේ නැතුව ස්ථාන එක් ස්ථාන ආශ්‍රිතව ෆයි බන්ධන හා එකසර යුගල පැවතීමට ඇති හැකියාව නිසා තමයි මේ සංප්‍රයුක්තතාව හටගන්නේ. බලන්න මේ ව්‍යුහ දෙක. මේ ව්‍යුහ දෙකේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයවත් නැත්තම් බන්ධන ප්‍රමාණ කිසිම වෙනසක් වෙලා නැහැ. මේක එකම වෙනස වෙලා තියෙන්නේ මේ ෆයි බන්ධනයේ පවතින ස්ථානය. මේ බලන්න මෙතනදී මේ ෆයි බන්ධනය එකසර යුගලක් බවට පත් කරගෙන තියෙනවා. මේ ෆයි බන්ධනය කඩලා එකසර යුගලක් බවට පත් කරගෙන මේ එකසර යුගල මගින් බන්ධනයක් හදාගෙන තියෙනවා මේ ව්‍යුහයේදී. මේ විදිහට එකිනෙකට වෙනස් වූ ලුයිස් ව්‍යුහ සංප්‍රයුක්ත ව්‍යුහ කියලා කියනවා. ඉන්පසු අපි බලමු සංප්‍රයුක්තතාවයේ ලක්ෂණ මොනවද කියලා. ඒ කියන්නේ ඇත්තටම මේ සංප්‍රයුක්ත ව්‍යුහයන් සත්‍ය වශයෙන්ම පවතින්නේ නැහැ. මෙම ව්‍යුහයන් ඒ කියන්නේ අණුවල සත්‍ය ස්වභාවය වටහා ගැනීමේ පහසුවට තමයි අඳින්නේ. ඒක අඳින මේ මනක්කල්පිත ව්‍යුහයන්. ඇත්තටම කිසියම් අණුවකට අඳින්න සංප්‍රයුක්ත ව්‍යුහයන් ඇත්තටම තනි ප්‍රභේදයක් විදිහට සැලකුවොත් ඒ වඩාත්ම ස්ථායී ව්‍යුහයට අපි කියන සංප්‍රයුක්ත මුහුම කියලා. සත්‍ය වශයෙන්ම පවතින්නේ මේ සංප්‍රයුක්ත මුහුම පමණයි. නැතුව සංප්‍රයුක්ත ව්‍යුහයන් සත්‍ය වශයෙන්ම පවතින්නේ නැහැ එකිනෙකට වෙනස් විදිහට. එතකොට එක සමාන සංප්‍රයුක්ත ව්‍යුහ තියෙද්දී සංප්‍රයුක්ත මුහුමේ බන්ධන දිග එක සමාන වෙනවා. ඒ කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහයන් දෙක තුනක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම සංප්‍රයුක්ත ව්‍යුහය යන් නෙමේ ඇත්තටම තියෙන්නේ සංප්‍රයුක්ත මුහුමයි තියෙන්නේ. එතකොට සංප්‍රයුක්ත මුහුම තමයි සත්‍ය වශයෙන්ම පවතින්නේ. ඒ නිසා ඒක බන්ධන දිග වල් කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. මේක තවදුරටත් අපි පැහැදිලි කරන්න පුළුවන් මේ කාබනේට් අයනයේ සංප්‍රයුක්ත ව්‍යුහ මගින්. එතකොට මේ බලන්න මෙතන කාබනේට් අයනයේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් අපිට අඳින්න පුළුවන්. ඇත්තටම කාබනේට් අයනයේ මේ ද්විත්ව බන්ධන ඒ කියන්නේ මෙතන තියෙන ෆයි බන්ධනේ අපිට මෙතන තියන්නත් පුළුවන්, මෙතන තියන්නත් පුළුවන්, මෙතන තියන්නත් පුළුවන්. මේ විදිහට අපිට
ලුවිස් ව්‍යුහ 3ක් කාබනේට් අයනයට අඳින්න පුළුවන්. එතකොට මේ කාබනේට් අයනේ ඇත්තටම මේ සංප්‍රයුක්ත ව්‍යුහ තවදුරට තවත් දෙයක් කතා කරන්න ඕන. මේ සංප්‍රයුක්ත ව්‍යුහ පෙන්වන්නේ මේ විදිහේ ඊතල වලින්. ඒ කියන්නේ මේ ව්‍යුහය මේ ව්‍යුහයටත් නැවත මේ ව්‍යුහයටත් මේ විදිහට පරිවර්තනය වෙමින් තියෙනවා. ඇත්තට මේක ව්‍යුහයක්වත් සත්‍ය වශයෙන් පවතින්නේ නැහැ. ඒතර සත්‍ය වශයෙන් පවතින්නේ මෙන්න මේ සංප්‍රයුක්ත මුහුම. මෙතන බලන්න මේ හැම ඒ කියන්නේ බන්ධන මෙතන ෆයි බන්ධනේ තියෙන්නත් පුළුවන්, මෙතන ෆයි බන්ධනේ තියෙන්නත් පුළුවන්, මෙතන ෆයි බන්ධනේ තියෙන්නත් පුළුවන්. මේ නිසා මේ ෆයි බන්ධන තුනම තියෙන්න පුළුවන් ස්ථාන විදියට අපිට මේ කැඩිච්ච ඉරි වලින් අපි මේ විදියට පෙන්නනවා. එතකොට ඇත්තටම මේක මෙහෙම අපිට මෙහෙම පෙන්වන්න පුළුවන් ඍණ දෙකයි කියලා. එහෙම නැත්නම් අපිට පෙන්වන්න පුළුවන් මේ ඔක්සිජන් මතයි මේ ඔක්සිජන් මතයි මේ ඔක්සිජන් මතයි අර තනි එක බන්ධනය තුනකට බෙදලා තියෙනවා. එතකොට එක ඔක්සිජන් කෙනෙක් මත ඍණ 3න් එකක ආරෝපණයක් පවතින විදියට අඳින්න පුළුවන්. මේ විදියට සම්පූර්ණයකට ඍණ දෙක දාන්නේ නැතුව අපිට පුළුවන් මේ වලට වෙන වෙනම ආරෝපණ පවතින විදිහටත් අඳින්න. එතකොට මේ තමයි කාබනේට් අයනයේ සංප්‍රයුක්ත ව්‍යුහයන් තුන. මේ තියෙන කාබනේට් අයනයේ සංප්‍රයුක්ත මුහුම. ඊළඟට අපි කතා කරන්නේ මේ සංප්‍රයුක්ත මුහුමට තියෙන්නේ අඩු ශක්තියක් අනිත් ඒවලට වඩා. ඒකින්ද ස්ථායීතාවයෙන් වැඩි වෙන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ නෙමේ සංප්‍රයුක්ත මුහුම. ඒ වගේම සමාන සංප්‍රයුක්ත මුහුම. මෙතන කතා කරන අපි සමාන සංප්‍රයුක්ත ව්‍යුහ සංප්‍රයුක්ත මුහුම සඳහා සමාන දායකත්වයක් ලබා දෙනවා කියලා. දැන් ඉස්සෙල්ලා කතා කරපු කාබනේට් අයනෙත් එහෙමයි සමාන සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් තියෙන්නේ. එතකොට මේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනම සංප්‍රයුක්ත මුහුමට සමාන දායකත්වයක් දක්වනවා. ඒ වගේම එකිනෙකට අසමාන ව්‍යුහ මුහුමට දක්වන දායකත්වයත් අසමාන වෙන අතර වඩාත්ම ස්ථායී ව්‍යුහයේ වැඩිම දායකත්වයක් ලබනවා. ඒ කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් වඩාත්ම ස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහ සංප්‍රයුක්ත මුහුමට වැඩි දායකත්වයක් දක්වනවා. ඒ සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් අස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහ සංප්‍රයුක්ත මුහුමට අඩු දායකත්වයක් සපයනවා. ඊළඟට අපි කතා කරන්නේ සංප්‍රයුක්ත ව්‍යුහවල සාපේක්ෂ ස්ථායීතාවයන් පෙරයන්නේ කොහොමද කියලා. මේකෙදී පළවෙනිම අපි බලන්න ඕන සාපේක්ෂ ස්ථායීතාවය ස්ථායීම ව්‍යුහය වෙන්නේ විධිමත් ආරෝපණ වෙන්වීම අවම වෙන ව්‍යුහය. ඒ වගේම තමයි විධිමත් ආරෝපණ කියන්නේ ආබද පරමාණු වල සමාන වර්ගයේ විධිමත් ආරෝපණ නොතිබෙන්න ඕන. ඒ කියන්නේ සමාන වර්ගයේ විධිමත් ආරෝපණ තියෙනවා නම් ඒක සාපේක්ෂ ස්ථායී ව්‍යුහයක් වෙනවා. ඒ වගේම තමයි ප්‍රතිවිරුද්ධ විධිමත් ආරෝපණ ඇති විටත් අස්ථායී වෙනවා. ඒ කියන්නේ විද්‍යුත් ඍණ පරමාණුවට ඍණ ආරෝපණයක් හා ධන පරමාණුවට ධන ආරෝපණයක් ලැබුණොත් තමයි ස්ථායී වෙන්නේ. ඒ වගේම ඔක්සිජන් ෆ්ලෝරින් වැනි වඩා විද්‍යුත් ඍණ පරමාණු වලට ධන ආරෝපණ ලැබීමත් අස්ථායී වෙනවා. එහෙනම් මතක තියාගන්න ඕන දෙයක් තමයි ලුවිස් ව්‍යුහවල ස්ථායී ලුවිස් ව්‍යුහය තෝරද්දී අනිවාර්යයෙන්ම විධිමත් ආරෝපණ ව්‍යාප්තිය අවම වෙන්න ඕන. ඒ වගේම එක ළඟ පරමාණු වල වෙනස් විධිමත් ආරෝපණ පවතින්නත් ඕන. ඒ වගේම වඩා විද්‍යුත් ඍණ පරමාණුවට ඍණ ආරෝපණයත් වඩා විද්‍යුත් ධන පරමාණුවට ධන ආරෝපණයක් ලැබෙන්න ඕන. ඒක අපි මේ උදාහරණයකින් බලමු. දැන් මේක බලන්න. මේකේ මේ සල්ෆර් පරමාණුවේ විධිමත් ආරෝපණය ඍණ 1යි, කාබන් වල 0යි, නයිට්‍රජන් වල 0යි. එතකොට මෙතන මේ ඍණ 1 ලැබිලා තියෙන්නේ මෙයාගේ මේ ඍණ 1 කියන ආරෝපණය ලැබිලා තියෙන්නේ සල්ෆර් මත ඍණ 1කින් පමණයි. ඊළඟට බලන්න මෙතනදී මේ ස්ට්‍රක්චර් එකේදී කාබන් සල්ෆර් නයිට්‍රජන් මෙතනදී නයිට්‍රජන් මත ඍණ 1ක ආරෝපණයක් තියෙනවා. එතකොට අපි බලන්න ඕන මෙන්න මේ දෙකෙන් වඩාත්ම ස්ථායී වෙන්නේ මොකක්ද කියලා. එතකොට සල්ෆර් මත ඍණ 1ද නයිට්‍රජන් මත ර්ණ 1ද. එතකොට මේ දෙකෙන් වඩා විද්‍යුත් ඍණ පරමාණුව වෙන්නේ නයිට්‍රජන්. ඒ හින්දා නයිට්‍රජන් මත ඍණ 1ක ආරෝපණයක් තිබීම සල්ෆර් මත ඍණ 1ක ඒ කියන්නේ ටිකක් ධන ආරෝපණයක් ධන විද්‍යුත් ධන පරමාණුවක් වෙන මෙයාට වඩා මෙයා විද්‍යුත් ධනයි. මෙයාගේ මත ඍණ 1ක ආරෝපණයක් තිබීම මේකට වඩා අස්ථායී වෙනවා. එහෙනම් මේ ව්‍යුහයන් දෙකෙන් මේක වඩා ස්ථායී ව්‍යුහය වෙනවා.
ඉන්පස්සේ බලන්න මේ ව්‍යුහය. මේ ව්‍යුහයේ තියෙන්නේ නයිට්‍රජන් මත ඍණ 2කුයි සල්ෆර් මත ධන 1කුයි ආරෝපණයක්. එතකොට සල්ෆර් මත ධන 1 ලැබුණට මෙතන නයිට්‍රජන් මත ඍණ 2ක ආරෝපණයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ආරෝපණ ව්‍යාප්තිය වැඩි. ඒක තමයි කියන්නේ දැන් මෙතන ඍණ 2කුයි මෙතන ධන 1කුයි ඇවිල්ලා තමයි මෙතන ඍණ 1ක ආරෝපණයක් අණුමට ලැබිලා තියෙන්නේ. හැබැයි මෙතන ලැබිලා තියෙන්නේ ඍණ 1ක ආරෝපණය සල්ෆර් මත පමණ. අතර ආරෝපණ ව්‍යාප්තිය අඩුයි. මෙතන ආරෝපණ ව්‍යාප්තිය වැඩි. ඒකින්ද මේ දෙක ගත්තාම වඩාත්ම ස්ථායි ලුයිස් ව්‍යුහය වෙන්නේ මේක. එහෙමනම් මේ ව්‍යුහයන් තුනෙන් වඩාත්ම ස්ථායි ව්‍යුහය මේක. ඊළඟට මෙන්න මේ ව්‍යුහය අවසාන වශයෙන් ස්ථායීතාවයේ අඩුම ව්‍යුහය වෙන්නේ මේ ව්‍යුහය. අවසාන වශයෙන් මේ උදාහරණ දෙකක් බලමු සම්ප්‍රයුක්ත ව්‍යුහය හැදිලා තියෙන විදිය. බලන්න මේ උදාහරණයට අනුව නම් සම්ප්‍රයුක්ත වේ කියන්නේ මෙතන මේ ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතනට ප්‍රදානය කරන ගමන් මෙතන තියෙන මේ ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මේ ඔක්සිජන් ගන්නවා. ඒ විදිහට තමයි මෙතන මේ ද්විත්ව බන්ධනය හැදිලා තියෙන්නේ. එතකොට මේ දෙක සම්ප්‍රයුක්ත ව්‍යුහයන් දෙකක්. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? මෙතන මේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය මෙතනට කැඩෙන ගමන් මේ ෆයි බන්ධනය මෙතනට කඩා ගන්නවා ඔක්සිජන්. මොකද නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන වැඩි වෙන නිසා. එතකොට එතනින් ලැබෙන්නේ මෙන්න මේ ව්‍යුහය. මෙයා මත ඍණ ආරෝපණයක් ලැබෙනවා. මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතන දෙන හින්දා මෙයාගේ ධන ආරෝපණය නැති වෙලා ද්විත්ව බන්ධනයක් හැදෙනවා. එතකොට මේ විදිහට තමයි සම්ප්‍රයුක්ත ව්‍යුහය අඳින්නේ. මේ තියෙන අනිත් එකෙත් ඒ විදිහට මෙතන ෆයි බන්ධනය මෙතනට කැඩලා තියෙනවා. අපි දැන් කතා කරා සහසනුජ බන්ධන හා දායක බන්ධන පිළිබඳව. ඉන්පසු අපි කතා කරන්නේ මේ සහසනුජ බන්ධන හා දායක බන්ධන සාධන සංයෝගවල හැඩ පිළිබඳව. එතකොට අපි මුලදී අර කතා කරපු ලෝහක බන්ධන බොහෝ විට ලෝහ දැලිසක් ආකාරයෙන් පවතිනවා. ඒ වගේම අයනික බන්ධන අයනික දැලිසක් ආකාරයෙන් පවතිනවා. අපි ඒකේ වල හැඩ කතා කරන්නේ නැහැ. එතකොට මෙතනදී තමයි අපි හැඩ පිළිබඳව විශේෂයෙන් කතා කරන්නේ. එතකොට බලන්න හැඩයක් කියන්නේ මධ්‍ය පරමාණු වටා අනෙක් පරමාණු බැඳී ඇති ආකාරය. හෙවත් ත්‍රිමාන ව්‍යාප්තියට තමයි කියන්නේ ඒකේ ජ්‍යාමිතික හැඩය කියලා. මෙතනදී විශේෂයෙන් වැදගත් වෙනවා මධ්‍ය පරමාණුවේ බාහිර කවචය වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න. අපි මේකටම කියනවා විකර්ෂණ ඒකක කියලාත් කියනවා නැත්නම් වේස්ප ඒකක කියලාත් කියනවා. එතකොට මේ දේවල් ඉතාමත් වැදගත් වෙනවා අණුවක හැඩය තීරණය කරන්න. මොකද ඒ විකර්ෂණ ඒකක එහෙම නැත්නම් බාහිර කවචය වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ගණන අණුව තමයි අණුවක හැඩය තීරණය වෙන්නේ. එතකොට මේකෙදී මේ විකර්ෂණ ඒකක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි බන්ධන සෑදූ ඉලෙක්ට්‍රෝන යුගල්. ඒතකොට බන්ධන සෑදූ ඉලෙක්ට්‍රෝන යුගල් කිව්වහම මේකතනදී අපි බලන්නේ සිග්මා බන්ධනය. සිග්මා බන්ධන ගණන විතරයි. මොකද මේක තනි බන්ධනයක් වුණත්, ද්විත්ව බන්ධනයක් වුණත්, ත්‍රිත්ව බන්ධනයක් වුණත් අපි එක බන්ධන යුගලක් විදිහට තමයි ගණන් ගන්නේ. ඊළඟට බලනවා අපි එකසර යුගල් ගණන කීයද කියලා. ඒතර මේ අනුව තමයි අණුවක හැඩය තීරණය වෙන්නේ. ඒ වගේ මේ කතා කරපු විකර්ෂණ ඒකකවල විකර්ෂණ ප්‍රබලතාවයන් වෙනස් වෙනවා එකිනෙකට. ඒ කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණ බලය තමයි අඩුම. එකසර යුගල් දෙකක් අතර විකර්ෂණ බලය තමයි වැඩිම. එතකොට බන්ධන හා එකසර යුගලක් අතර විකර්ෂණ බලය මධ්‍යස්ථව තියෙනවා. එතකොට අපිට හැඩයක් තීරණය කරද්දී බොහෝ විට කෝණය තීරණය කරද්දී මේක වැදගත් වෙනවා. කොහොමද මේවල විකර්ෂණ බලය? මොකද මෙයාලා හැම වෙලාවෙම අණු බලන්නේ විකර්ෂණ බලපු හැකිතාක් අවම වෙන විදියට තමයි එයාලගේ හැඩය තීරණය වෙන්නේ. එතකොට මේ විදියට යම් අණුවක හෝ අයනයක මධ්‍ය පරමාණු වටා පවතින සංයුජිතා ඉලෙක්ට්‍රෝන යුගල් ඒවා අතර විකර්ෂණයේ අවම වන ලෙස අණුවේ හැඩය තීරණය වෙන බව විශේෂ වාදයකින් කියවෙනවා. අපි ඒකට කියනවා වේස්ප වාදය කියලා. එහෙම නැත්නම් සංයුජිතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය කියලා. එතකොට ඒ අණුව තමයි අපි හැම වෙලාවෙම අණුවක හැඩය තීරණය වෙන්නේ. ඒතර මෙතනදී අනිවාර්යයෙන් වැදගත් වෙනවා. එකක් තමයි මධ්‍ය පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ගණන අපි දැනගන්න ඕන. ඒ වගේම විකර්ෂණ යුගල් ගණන එක. මොකද මධ්‍ය පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල් කිව්වා මේකේ සිග්මා එකසර 5 බන්ධන ඔක්කොම එකතු වෙනවා. එතකොට ඊළඟට අපි බලන්න ඕන විකර්ෂණ යුගල් ගණන. එතකොට ඒකෙදී අපිට සිග්මා
බන්ධන සහ එකසර යුගල් විතරයි අපිට එකතු වෙන්නේ. මොකද ෆයි බන්ධන අපිට අයින් වෙලා යනවා. මම කියවනේ මුලදීත් අපි සිග්මා බන්ධන විතරයි අපි මෙතනදී කතා කරන්නේ කියලා. ඒතර සිග්මා හා එකසර යුගල් තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඊට අමතරව ඊට පස්සේ බලන්න ඕන අපි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන පමණක් බලන්න ඕන. මොකද වෙනම බලන්න ඕන අපි සිග්මා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපිට විකර්ෂණ ඒකක විසිරී ඇති රටාව මත අපිට තීරණය කරන්න පුළුවන්. අවසානයේදී ඒ අනුව සිග්මා බන්ධන යුගල් ගණනත් බලලා අපිට ජ්‍යාමිතික හැඩය තීරණය කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු පුතේ කොහොමද මේ අණුවල හැඩ තීරණය වෙන්නේ කියලා. එයාලගේ විකර්ෂණය අවම වෙන විදිහට. එතකොට අපි පළවෙනි උදාහරණ විදිහට ගන්න. දැන් මෙතනදී බලන්න මේක මධ්‍ය පරමාණුව. ඒ වගේම වේස්ප යුගල් දෙකක් තියෙනවා. කියන්නේ පර්යන්ත පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙන අවස්ථාව තමයි අපි මේ පළවෙනියෙන්ම ගන්නෙ. එතකොට මේ අවස්ථාවේදී මෙයාට විකර්ෂණය අවම වෙන විදිහට හැඩය තීරණය කරගන්න පුළුවන් මේ විදිහ රේඛීය ව්‍යුහයකින්. කියන්නේ මෙයාලා රේඛීයව තිබ්බොත් තමයි කාටත් කරදරයක් නොවි. ඒ කියන්නේ විකර්ෂණය අවම වෙන විදිහට මෙයාලා තීරණය කරගන්න පුළුවන්. එතකොට මේකේ අනිවාර්යයෙන්ම සිග්මා බන්ධන දෙකක් තියෙනවා. එතකොට මේ වගේ පරමාණු සාමාන්‍යයෙන් sp මුහුම්කරණය තමයි වෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද වේස්ප ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් එයාලගේ විකර්ෂණය අවම වෙන විදිහට තියාගන්න කියලා. එතකොට මේක තියාගන්න පුළුවන් මෙයාලට තලීය ත්‍රිකෝණාකාර විදිහට. ඒ කියන්නේ මෙතන මධ්‍ය පරමාණුව මේ තියෙන පර්යන්ත පරමාණු 3 මේ පර්යන්ත පරමාණු 3 මධ්‍ය පරමාණුව සමග තලීය ත්‍රිකෝණාකාරව. ඒ කියන්නේ අංශක 120න් තමයි මෙයාලා පවත්වා ගන්නෙ. එතකොට මෙයාලගේ විකර්ෂණය අවම වෙනවා. ඊළඟට අපි බලමු මේ විකර්ෂණ ඒකක 3 මෙතනදී තියෙන සිග්මම බන්ධන 3. අපි බලමු මේක එකක් එකසර යුගලක් කරලා. දැන් බලන්න දැන් තියෙන්නේ එකසර යුගලයි සිග්මා බන්ධන දෙකයි. එතකොට එකසර යුගලයි සිග්මා බන්ධන දෙකයි අතර කෝණය යාල පවත්ව ගන්න. බලන්න මෙන්න මේ තමයි පරමාණු දෙක අතර මේක එකසර යුගලයි. අපිට මේක පේන්නේ නැහැනේ. ඒ හින්දා අපිට පේන්නේ මේ අණුව කෝණික හැඩයෙන්. මේ තියෙන කෝණික හැඩයෙන් තමයි අපිට මේ අණුව පේන්නේ. එතකොට මේකේ තියෙන්නේ තලීය ත්‍රිකෝණාකාර ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. හැබැයි අණුවේ ජ්‍යාමිතික හැඩය වෙන්නේ කෝණිකයි. මොකද එකක් එකසර දෙකක් සිග්මා නිසා. ඉන්පසු අපි බලමු වේස්ප යුගල් 4ක් පවතින විට කොහොමද මෙයාලගේ හැඩය තීරණය වෙන්නේ කියලා. එතකොට වේස්ප යුගල් 4ක් යද්දී මෙතන මධ්‍ය පරමාණුව තියෙනවා. මෙතන අපිට එකසර හෝ බන්ධන කියලා අපි මුලින්ම කතා කරමු. එකසර හෝ බන්ධන තියෙන්න පුළුවන්. එතකොට මෙයාලගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියන්නේ වේස්ප යුගල් 4ක් උපරිම යාලට තියාගන්න පුළුවන් මෙන්න මේ විදිහේ චතුස්තලීය ව්‍යුහයක. ඊට පස්සේ අපි බලමු මේ වේස්ප යුගල් 4ම බන්ධන නම්. එතකොට මේක මධ්‍ය පරමාණුව, මේක තියෙන පර්යන්ත පරමාණු 4. එතකොට මේක වේස්ප යුගල් 4ම බන්ධන නම් එයාලගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙන්නේ චතුස්තලීයමයි. ඒ වගේම ජ්‍යාමිතික හැඩය වෙන්නේ චතුස්තලීයයි. මේ තියෙන චතුස්තලීය ව්‍යුහය. ඉන්පසු අපි බලමු මේකේ මේ එක වේස්ප යුගලක් එකසර යුගලක් වුණොත් මොකද හැඩය වෙන්නේ කියලා. මේ විදිහට එකක් එකසර යුගලක් වෙලා අනිත් තුනම බන්ධන වෙනවා නම් බලන්න මෙයාගේ මෙන්න මේ වගේ මේ තියෙන පිරමිඩාකාරව අපිට මෙහෙම තියන්න පුළුවන්. මේකට අපි කියනවා ත්‍රිකෝණාකාර පිරමිඩ කියලා. එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයමයි. හැබැයි හැඩය ත්‍රිකෝණාකාර පිරමිඩ වෙනවා. ඊළඟට අපි බලමු මෙතන තවත් සිග්මා බන්ධනයක් එකසර යුගලක් වුණොත් මොකද හැඩය වෙන්නේ කියලා. එතකොට මෙතනත් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය සාමාන්‍ය පරිදි චතුස්තලීයම වෙනවා. හැබැයි හැඩය වෙන්නේ, කියන්නේ අණුවේ හැඩය වෙන්නේ ඔයාලට පේනවා ඇති මේක කෝණිකයි. මේ තියෙන්නේ මේ කෝණික හැඩයක් වෙන්නේ.
එතකොට තව දෙයක් මතක තියාගන්න ඕන චතුස්තලීය ව්‍යුහයක සාමාන්‍යයෙන් බන්ධන කෝණය අංශක 109ට විතර වෙන්නේ. එතකොට ඒ අනුව අපි එකසරි යුගලක් නා 109ට වඩා ටිකක් අඩු වෙනවා. එකසරි යුගල් දෙකකින් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කිරීමක් සිද්ධ වෙනවා නම් 109ට වඩා. ඊළඟට අපි බලමු වේස්ප යුගල් පහක් පවතින විට. එතකොට මේ මෙතනදී අපි පෙන්වන්නේ මුලදීම අපි පෙන්වන්නේ වේස්ප යුගල් පහ. වේස්ප යුගල් පහක් පවතින විට කොහොමද මේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය පවතින්නේ කියලා. ඒතර වේස්ප යුගල් පහක් පවතිනවා නම් එයාට තියාගන්න පුළුවන් උපරිමය කියන්නේ ආයලගේ විකර්ෂණය අවම වෙන විදිහට තියාගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට. ඒ කියන්නේ මෙන්න මෙතනදී තලීය ත්‍රිකෝණාකාරව යුගල් 3කට ඉන්න පුළුවන්. ඉහළින් හා පහළින් තවත් යුගල් 2කට ඉන්න පුළුවන්. එතකොට මෙතනදී 100 මෙතන කෝණය. ඒ කියන්නේ තලීය ත්‍රිකෝණාකාර අවස්ථාවේදී කෝණයේ අංශක 120යි. මේ අංශක 120යි. මේ තලය හා මේ තලය අතර කෝණය අංශක 90යි. අංශක 90 තමයි මෙයාලගේ තියෙන්නේ. එතකොට මේ විදිහට මේ 90 හැඩයට අපි කියනවා ත්‍රිආනති දිවි පිරමිඩ කියලා. ඒ කියන්නේ මේ තියෙන ආනති තුන 1යි 2යි 3යි මේ වගේ පිරමිඩ දෙකක් තියෙනවා දෙපැත්තේ 1යි 2යි 3යි. ඒක තමයි අපි කියන්නේ ත්‍රිආනති දිවි පිරමිඩ කියලා. ඊට පස්සේ අපි බලමු මේකේ මේ තියෙන සාමාන්‍යයෙන් වේස්ප යුගල් පහම තිබුණොත් තියෙන්න ඕන යුගල ජ්‍යාමිතිය. ඊළඟට අපි බලමු මේකේ එකක් විතරක් එකසර වෙලා බන්ධන යුගල් 4ක් තිබුණොත් කොහොමද තියෙන්නේ කියලා. එතකොට එකක් එකසර වෙන්න නම් ඒකේ විකර්ෂණය අවම වෙන්න නම් එයා අනිවාර්යයෙන්ම මෙන්න මේ බන්ධනය එකසර යුගලයක් බවට පත් කරගන්න ඕන. ඒ කියන්නේ මේ බන්ධන තුනෙන් එකක් එයා එකසර යුගලක් බවට පත් කරගන්න ඕන. මෙන්න මේ විදිහට. එතකොට බලන්න මේකේ හැඩයට අපි කියන්නේ සීසෝ හැඩය කියලා. මේ සීසෝ හැඩය. පේනවා ඇති මේ සීසෝ ආකාරයකට තියෙන්නේ සීසෝ හැඩය තමයි කියන්නේ මේකට. මේ ඔය විදිහට සීසෝ හැඩය කියලා කියනවා. එතකොට සීසෝ හැඩයේ මෙතනත් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙනස් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රිආනත දිව පිරමිඩමයි 90 හැඩය වෙන්නේ සීසෝ. මේකට අපි කියනවා විකෘති සීසෝ කියලාත් කියනවා. නැත්නම් විකෘති චතුස්තලීය කියලාත් කියනවා. ඊළඟට අපි බලමු මේකෙම තවත් ඉලෙක්ට්‍රෝන තවත් යුගලක් එකසර යුගලක් බවට පත් කරලා. ඒ කියන්නේ සිග්මා බන්ධනයක් තවත් එකසර යුගලක් බවට පත් කරනවා. උතට ඒකෙත් විකර්ෂණය අවම වෙන්න නම් එයාට පුළුවන් වෙන්නේ මෙන්න මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ව එකසර යුගලක් බවට පත් කරගන්න. එතකොට මෙන්න මේ වගේ. දැන් බලන්න මේකේ හැඩය වෙන්නේ මොකක්ද කියලා. මේකේ හැඩය වෙන්නේ මෙන්න මේ වගේ T හැඩය තමයි වෙන්නේ. එතකොට 90 හැඩය 90 ජ්‍යාමිතික හැඩය T හැඩය වෙනවා. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය පෙර පරිදිම ත්‍රිආනත දිව පිරමිඩාකාර වෙනවා. ඊළඟට අපි බලමු තුනක්ම එකසර වුණොත් මොකද වෙන්නේ කියලා. තුනක් එකසර වුණත් එයාලගේ විකර්ෂණය අවම කරගන්න එයාලට පුළුවන්. එයාලා මෙන්න මෙතන තමයි එකසර යුගල් බවට පත් කරගන්නේ. එතකොට බලන්න එයාගේ හැඩය රේඛීය වෙනවා. එතකොට රේඛීය හැඩයක් වෙනවා ජ්‍යාමිතික හැඩය. හැබැයි 90 හැඩය රේඛීය වුණාට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රිආනති දිව පිරමිඩම තමයි. අවසාන වශයෙන් අපි බලමු වේස්ප යුගල් 6ක් කොහොමද පවතින්න පුළුවන් කියලා. එතකොට වේස්ප යුගල් 6 එයාලගේ විකර්ෂණ බලය අවම වෙන විදිහට තියාගන්න පුළුවන් මෙන්න මේ හැඩයට. අපි මේ හැඩයට කියනවා අෂ්ටතලීය කියලා. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි කියනවා සමචතුරස්‍ර දිවි පිරමිඩ කියලා. ඒතර අෂ්ටතලීය කියන්නේ මොකද මේකේ තල තියෙනවා 1යි 2යි 3යි 4ක් තියෙනවා ඉහළින් පහළිනුත් තියෙනවා අනිත් පැත්තේ තියෙනවා තල 4ක්. එතකොට තල 4ක් නිසා අපි කියන අෂ්ටතලීය කියලා. එහෙම නැත්නම් සමචතුරස්‍ර පාදයක් සහිත පිරමීඩ දෙකක්.
ඒ නිසා අපි කියනවා සමචතුරස්‍ර දිවි පිරමිඩ කියලා. එතකොට මේකෙදි පැහැදිලිවම ඔයාලට පේනවා ඇති සියලුම කෝණ. ඒ කියන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ හතර අතර කෝණයක් හතරක් තියෙනවා අංශක 364ට බෙදුවාම අංශක 90යි. ඒ වගේම මේ අතර කෝණයක් අංශක 90යි. එතකොට සියලුම කෝණ අංශක 90යි. මේකේ හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙන්නේ අෂ්ටතලීය වෙනවා. එතකොට සියලුම බන්ධන සිග්මා බන්ධන නම් අනිවාර්යයෙන්ම මෙයාගේ ජ්‍යාමිතික හැඩය අෂ්ටතලීය වෙනවා. ඊළඟට අපි බලමු එකක් විතරක් එකසර වුණොත් මොකද වෙන්නේ කියලා. ඒතර එකසර වෙන්න නම් එකසර වෙන්න පුළුවන්. එයාගේ විකාශනය අවම වෙන්න එයාට අයින් කරගන්න පුළුවන්. මෙන්න මෙතන. මෙන්න මෙතන මේ ඉහළින් හා පහළින් තියෙන මේ තියෙන මෙතන තියෙනවානේ බන්ධන හතර තියෙනවා. මේ ඉහළින් හා පහළින් තියෙනවානේ තවත් බන්ධන දෙකක්. මෙයාට අයින් කරගන්න. කියන්නේ විකාශනය අවම වෙන විදිහට මෙයාට අයින් කරගන්න පුළුවන්. මේ ඉහළ හා පහළ යුගල් තමයි එකසර කරන්න ඕන. එතකොට මේ ඉහළ එකසර යුගලක් කෙරුවොත් එතකොට සිග්මා බන්ධන 1 2 3 4 5යි එකක් එකසර. එතකොට මේකෙත් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අෂ්ටතලීය ජ්‍යාමිතියක්මයි තියෙන්නේ. බලන්න මේකේ හැඩය වෙන්නේ මොකද්ද කියලා. හැඩය වෙන්නේ සමචතුරස්‍ර පිරමිඩ. මේ තියෙන සමචතුරස්‍ර පිරමිඩයක්. අර දිවි පිරමිඩ ගතිය නැති වුණා මේක එකසර නිසා. එතකොට මෙයාගේ හැඩය වෙන්නේ සමචතුරස්‍ර පිරමිඩාකාර. ඊළඟට අපි බලමු ඊළඟ එකක්. මේකත් එකසර වුණොත් මොකක්ද යාගේ හැඩය වෙන්නේ කියලා. ඔන්න බලන්න එකසර යුගල් දෙක යාගේ විකාශනය අවම වෙන්න නම් යාට මෙන්න මේ තැන් දෙකේ තමයි තියාගන්න වෙන්නේ. එතකොට මෙයාගේ හැඩය වෙන්නේ තලීය සමචතුරස්‍රාකාර. තලීය සමචතුරස්‍රාකාර හැඩයක් තමයි තියෙන්නේ. මේ තියෙන තලීය එක තලයක තමයි මේ අණු හතරම අණුවේ තියෙන පරමාණු හතරම පිහිටන්නේ. ඒකින්ද අපි කියනවා මේකට තලීය සමචතුරස්‍රාකාර හැඩය කියලා. එතකොට මේ විදිහට තමයි අපේ බන්ධන අණුවල හැඩ තීරණය වෙන්න පුළුවන්. ඉන්පසු අවස්ථාන වශයෙන් අපි බලමු කොහොමද මේ අණුවක් කියලා දුන්නාම කොහොමද අපි හැඩය තීරණය කරන්න කියලා. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන්ම පළවෙනියෙන්ම අපි මම පෙර කියලා දුන්න විදිහට ඒ දීලා තියෙන අණුව ඒ කියන්නේ EOF4 කියන අණුව තමයි මෙතන තියෙන්නේ. මේ අණුවේ ලුවිස් ව්‍යුහය නිවැරදිව ඇඳ ගන්න ඕන. එතකොට ලුවිස් ව්‍යුහය නිවැරදිව ඇඳගත්තාම අපිට පේනවා මේ මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කොහොමද පිහිටන්නේ කියලා. එතකොට බලන්න මේකේ මුළු ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවා. එකසර එකකුයි මේ 1යි 2යි 3යි මෙතන තියෙනවා සිග්මා 1යි 5 1යි 4යි 5යි 6යි 7ක්. එතකොට මුළු ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවා 7ක්. හැබැයි අපිට වැදගත් වෙන්නේ ඒකේ විකර්ෂණ යුගල් ගණන. මොකද මෙතන තියෙනවානේ 5 බන්ධනයක්. මේ 5 බන්ධනය අපිට අයින් කරන්න පුළුවන්. විකර්ෂණ යුගල් වෙන්නේ මෙතන සිග්මා බන්ධනයයි 1යි 2යි 3යි 4යි 5යි මේ එකසර යුගලයි. එතකොට සම්පූර්ණ විකර්ෂණ ඒකක 5යි 1යි 6ක් තියෙනවා. එතකොට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවා එකක්. එහෙමනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙන්නේ මෙතනදී 1යි 2යි 3යි 4යි 5යි 6ක් ඉන්න පුළුවන් නම් අපි ඉස්සෙල්ලා කතා කරා අණුවේ හැඩවලදී ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙන්නේ මෙතනදී අෂ්ටතලීය ජ්‍යාමිතියක්. හැබැයි මේ අෂ්ටතලීය ජ්‍යාමිතියේ මෙන්න මේ එකක් එකසර නිසා අණුවේ ජ්‍යාමිතික හැඩය වෙන්නේ සමචතුරස්‍ර පිරමිඩ. මේ තියෙන සමචතුරස්‍ර පිරමිඩ හැඩයක් තමයි අණුවට තියෙන්නේ. ඒතර මේ විදිහට අපිට අණුවල හැඩ ජ්‍යාමිතික හැඩ තීරණය කරන්න පුළුවන්. එතකොට මේ අණුව මෙතනින් අපි රසායන විද්‍යාවේ ව්‍යුහය හා බන්ධන කියන මාතෘකාව යටතේ ප්‍රාථමික බන්ධන කොටස නිමා කරනවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.